සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ ඇසළ පුන් පොහෝ දවසේ සිදුවෙච්ච සුවිශේෂී කාරණා වගේම ඇසළ පුන් පොහෝ දවසට සම්බන්ධ මේ බුද්ධ ශාසනය තුළ සුවිශේෂී වැදගත් සිදුවීම් ඒ වගේම ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන බොහෝ වැදගත් කාරණා ඒ වගේම අපි කවුරුත් දන්නවා මේ බුද්ධ ශාසනය තුළ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ ප්‍රථම ශ්‍රාවක සංඝරත්නයේ බවට පත් වුණේ බුදුරජාණන් වහන්සේ නමකගෙන් බණ අහලා මුලින්ම ධර්මය අවබෝධ කරගන්න පින තිබ්බේ උන්වහන්සේට. උන්වහන්සේ සසරේ කරපු මහා පුදුම පුණ්‍ය කර්මයක්. කල්ප ලක්ෂයකට පෙර පින්කමක් සිදු කරලා කරපු ප්‍රාර්ථනාවක ඒ උතුම් පුණ්‍ය මහිමය මට අනාගත බුද්ධ ශාසනයක මුලින්ම ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කෙනේ ප්‍රාර්ථනාව එදා උන්වහන්සේට විපාක දීපු ආකාරය මෙන්න මේ කාරණා අද අපි මේ ධර්මානු ශාසනාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පිංගතුනි ඇසළ පෝය කියලා කියන්නේ තුනුරුවන් පහළ වෙච්ච පුන් පොහෝ දවස. අපි කවුරුත් දන්නවා වෙසක් පුන් පොහෝ දවසේ බුද්ධගයා වජිරාසන භූමියේදී බුද්ධ රත්නය ලෝකෙට පහළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් සමගම බුද්ධ රත්නය ලෝකෙට පහළ වුණා. ඒවගේමයි ඇසළ පුන් පොහෝ දවසේ තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. මහණෙනි අන්ත දෙකක් තියෙනවා. පැවිද්දන් විසින් සේවරය නොකළ යුතු. කාමේසු කාමසුකල්ලි කානුයෝගෝ මේ ශරීරයට පංච කාමයන් තුළ අධික ලෙස සැප සම්පත් දෙමින් විමුක්තියක් පිණිස සැප විඳල විමුක්තිය ලබන්න පුළුවන් කියලා හිතාගෙන යන අන්තයක් තියෙනවනං ඒ අත්හල යුතු අන්තයක්. ඊළඟට ශරීරයට අනේක විද දුක්පීඩා දෙමින් ශරීරයට දුක්දීල විමුක්තියක් ලබන්න පුළුවන් කියලා හිතාගෙන යන අන්තයක් ඇද්ද. ඒ අත්තකිල මතානු යෝගයත් අත්හල යුතු අන්තයක් එක නිවන් දකින මාර්ගයක් නෙමේ. ඒතේතේ උබහෝ අන්තේ අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදා මේ අන්ත දෙකෙන් තොරව මධ්‍යම් ප්‍රතිපදාව තථාගතේන අභිසම්බුද්ධා තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්තා. චක්කු කරණී දහම් ඇස ලබලා දෙනවා. ඥාන කරණී ප්‍රඥාව පහළ කරලා දෙනවා. උපසමාය කෙලෙස් සංසිඳවනවා. නිබ්බානාය නිවන පිණිස උපකාර වෙනවා. අන්නේ මාර්ගයේ අරිය වට්ටංගිකෝ මග්ගොය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංගවලින් යුක්ත ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්තා. පුබ්බේ අනුනුස්සු දේශු ධම්මේසු කවදාවත් නොඇසූ විරු ධර්මයක් මට බෝධි මූලයේදී අවබෝධ වුණේ.
ඔය විදියට බුදුරජාණන් වහන්සේ මේ චතුරාරි සත්‍යය සත්‍යඥාන කෘත්‍යඥාන කෘතඥාන වසයෙන් තිපරි වට්ටන් දවාදසාකාරක් මේ ආකාරයට අවබෝධ කරගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේදා දේශනා කරන්නට යෙදුණ. ඒ ඇසල පුන් පොහෝ දවසේ මෙන්න මේ දේශනාව දේශනා කිරීමත් සමගම ධර්මරත්නය ලෝකෙට පහළ වුණා. ඒ දේශනාව අවසන් වෙනකොට එදා බණහපු කොන්නඥ වප්ප බද්ධිය මහානා මස්සජී කෙන මේ පස් දෙන අතරින් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවෙන් විශ්වාසයෙන් ඒ කාන්තෙන් බුද්ධත්වයට පත්වෙලා මයි අපිට මේ ධර්මය දේශනා කරන්න කියලා විශ්වාසෙන්ම හිටිය කොන්නඥ හාමුදුරු විතරයි. අනිත් අයට ඒ සැක තිබුණා දුස්කරක්‍රියාව අතහැරලා බුදුනා කියලා කිව්වට කොහොමද මං විශ්වාස කරන්න කොහොමද අපි ඕක පිළිගන්නේ. ඒ අයගේ දෘෂ්ටිය තිබුණේ දුස්කරක්‍රියාවක් ශරීරයට දුක්දී ළමයි විමුක්තියක් ලබන්න පුළුවන් කියල හිතාගෙන හිටිය. හැබැයි බුදු හාන්දුරුව ගැන එදා සද්ධාවෙන් විශ්වාසෙන් බණහප කොන්නඥ හාමුදුරු පළවෙනි දවසේ ඇසල පුන් පොහෝ දවසේ දේශනාව අවසන් වෙනකොට උතුම් සෝවාන් ඵලයට පත් වනා. චතුරාරි සත්‍යයේ සත්‍යඥානය ඇති කරගත්තා. අඥ්ඥාසි වතබෝ කොන්නඥෝ අඥ්ඥාසි වතබෝ කොන්නඥෝ කොන්නඥාන් වහන්සේට අවබෝධ වුණා. කොන්නඥාන් වහන්සේට අවබෝධ වනා කියල බුදුරජාණන් වහන්සේ උදානයක් පල කර. මෙහෙන්න මහනෙන මේ ධර්මය ස්වාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ කියලා ශ්‍රී හස්තේ දිගු කරනවා සමගම ඒහි බික්කු භාවෙන් පැවිදි උප සම්පදාව ලැබුණ. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවක සංගරත්නය පහළවී. අන්න එතනින් තමයි තුනුරුවන් පහළ වනේ ඇසලපුන් පොහෝ දවසේ. මේ අඥා කොන්නඥ ස්වාමීන් වහන්සේගේ සංසාර ජීවිත කතාව හරි ලස්සන සිදුවීමක් තියන කල්ප ගානකට පෙර සිද්ධ වෙච්ච සිදුවීම. පිංගතුනේ කල්ප ගණනාවකට පෙර උන්වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ පළවෙනියටම ධර්මය අවබෝධ කරගත් භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන. ඊට බොහෝ කාලෙකට මේ කල්ප ලක්ෂ ගානකට පෙර සිදුවීම. එක ආත්මයක තමන්ගේ දෙමව්පියෝ මියගියාට පස්සේ දෙමව්පියෝ සතු විශාල උක්වනයක් තිබුණා. උක්හේන එකැන මේ උග්ගස් වගා කරන එක. මේ උක්හේනේ අයියමල්ලි දෙන්නට දෙමව්පියෝ මිය ගියාට පස්සේ මේ උක්හේන අයිති වුණ. දෙන්නම් බොහොම සමගියෙන් උක්හේන දෙකට බෙදාගෙන අයියගේ කොටස මෙන්න මේ ටික මේ මගේ කොටස කියලා අයියයි මල්ලි දෙන්න දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච මේ උක්හේන තමන් බාරගෙන කටයුතු කරගෙන ගියවුක් වගා කරගෙන ඒකෙන් තමයි මේ අයි ජීවත් වනි. ඉතිං එදා මල්ලි දවසක් උක්හේනට යනකොට උග්ගස් දෙකක් හදිසිය ගිය වෙලාවෙ දැක්ක හොඳට පීදිලා ඒ කාලෙ තියෙන උග්ගස් මේ දීර්ඝ කාලෙකට පෙර පිංහතුනි මේ පරිසරයේ ගහ කොළ සතා සිව්පාවා මේ රසවල් පවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා මිනිස්සුන්ගේ ගුණධර්ම පිරිහිලා ආවිෂ පිරිහෙනකොට පස්බෝ රස මේ ලෝකෙන් අතුරු දහන් වෙලා එන කාලයක් එනවා කියන. මේ මහපොළොවේ කිසිම බෝගයක් වැවෙන් නැතුව. සමහර කාල් වැවෙනවා ඒ වැවෙන්නේ බොහෝම ගොරෝසු දේවල් මිනිස්සුන්ට රස සහිත දේවල් නෙමේ. ගුණධර්ම පිරිහෙනකොට පෘතුවි රසය පව අතුරු දහන් වෙලා යනු. එමි ස්වභාව ධර්මය ඇතිවන විපත් එක් ඇතිවෙන දේවල්. අපිට පේනවා පරිසරයට වසවිස මිශ්‍ර වෙලා ඔබට සාමාන්‍යම අපිට අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් කල්ප ගණන් අත්දැකීම් අපිට තේරෙන් නැතිවුණාට ඔබ සාමාන්‍යනිකා හිතන් අද වැඩි හිටියෝ කියනවා ඒ කාලෙමීට අවුරුදු 40කට 50කට කලින් සමහරලාවට ගෙදරක උයනකොට සමහරලාට කොස් ගෙඩියක් උයනකොට මුළු අහල පහල ගෙවල් ගණනාවකට සුවඳ පැතිරිලා යනවා. එතකොට මේ ගහ කොලේ සමහරලාවට මේ ගහක මේ ගෙඩියක තියෙන සුවඳ පැතිරෙනවා. ඊළඟට මිනිස් උයනකොට මේ වෑංජනවල සුවඳ පැතිරෙනවා. හැබැයි කාලයක් යනකොට මේ පරිසරයට වසවිස මිශ්‍ර වෙලා පෘථුවි රසය අතුරු දහන්වීමත් සමඟ ඒ ගහ කළවල ඒ පලදාවෙ තියෙන සුවඳ ඒක පවා නැති වෙලා යනවා. ති මේ දීර්ඝ කාලෙකට පෙදැන් අද තියෙන උග්ගස් වගේ නෙමේ ඒ කාලෙ තිබිලා තියෙන උග්ගස් නම උක්කුණාට දැන් ඔබ දන්න අද තියෙන උග්ගහ.
සමහර වෙලාවට අද තියෙන උග්ගස් වල පැණි ටිකක් ගන්න කොච්චර අමාරුද කියලා හිතන්න. සමහරලාවට ඒ උග්ගහ වේලිලා කරකුට්ටන් වෙලා අඹරලා සමහරලාට පොඩි මැෂින් හදාගෙන තින උග්ගහ අඹරන්න පැණි ටිකක් ගන්න. ඒවා සමහරලාට රස නැහැ. හැබැයි ඒ කාලේ තිබිලා තියෙන මේ උක් වර්ගය ගැන සඳහන් වෙන්නේ මේ ගහ යටින් කපපු ගමම්ම කරන්නේ යට තද කරලා බඳිනවා. ඒකට හේතුව ගහ කෙලින් කරලා කපපු විදිහට ගහ අල්ල ගන්නකොට පැණි ටික පල්ලෙහාට බේරිලා යටින් පැණි වැක්කිරෙනවා. එතකොට හිතන්න මොන විදිහේ උග්ගහක්ද කියලා. ඒ කාලේ මේ අඹරගෙන එහෙම දඟලන එකක් නෙමෙයි තිබිලා තියෙන්නේ. ගහ කපලා භාජනයකට යටින් අර බැඳපු තැන ලිහලා උග්ගහ කෙලින් අල්ලගෙන ඉන්නවා. පැණි ටික පහලට ඇවිල්ලා වැක්කිරිලා අර භාජනයේ පැණි වලින් පිරෙනවා. එතකොට හිතන්න අද අපිට එහෙම උග්ගස් දකින්න නැහැ. එතකොට මේ මල්ලි උක්හේනට යනකොට දැක්ක හොඳට පීදිච්ච උග්ගහක්. තමන්ගේ උක්හේනෙන් උග්ගහක් කපාගෙන යටින් තද කරලා බැඳගත්ත. මොකද අර පැණි ටික වැක්කිරෙනවා. ඊළඟට අයියගේ හේන දිහාත් බලපුවාම කල්පනා කරා මං ඉතින් මගේ විතරක් නෙමෙයි අයියගේ හේනෙනුත් උග්ගහක් කපාගෙන මේකත් අයියගේ ගෙදරට දීගෙන යනවා. තමන්ගේ හේනෙන් කපපු උග්ගහත් ගත්තා. අයියගේ හේනෙනුත් හොඳ පීදිච්ච උග්ගහක් කපාගෙන යටින් බැඳලා මේ උග්ගස් දෙක කර තියාගෙන යනවා. මේක අයියගේ එක මේක මගේ එක කියලා අඳුනගත්තා. මෙහෙම යනකොට හදිස්සියේ පසේ බුදුරජාණන් වහන්සේ නමක්. එතකොට අපිට පේනවා පසේ බුදුරු පහළ වෙන්නේ බුද්ධ කාලවල නෙමෙයි. එතකොට ඒ කාලේ බුද්ධ ශූන්‍ය කාලය. හැබැයි බුද්ධ ශූන්‍ය කාලවල සමහර වෙලාවට ධර්මය අහන්න තියෙනවා. මේ පසේ බුදුරු දකින්න ලැබෙන මේ බුදුහාමුදුරු බුදුරු වගේ මේ බණ කියන රටාවක් නෑ. ඒ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා ගාථාවකින් බණ කියනවා. පින් අනුමෝදන් කිරීමක් කරනවා. ගාථාවක් දානයක් පූජ කරාට පස්සේ පසේ බුදු කෙනෙකුට ගාථාවක් කියනවා. ඒ පිනේ වටිනාකම ගැන ගාථාවකින් පින් අනුමෝදන් කරලා උන්වහන්සේ අහසින් වඩිනවා. ඒ අරන්න මිනිස්සු ධර්මය අවබෝධ කරගත්ත කියලාවත් පසේ බුදුවරු මිනිස්සුන්ට චතුරාරි සත්‍ය අවබෝධ කෙරෙව්ව කියලවත් එහෙම දේශනාවල කොහෙවත් සඳහනක් නෑ. එතකොට මේ උග්ගස් දෙක අරගෙන යනකොට ආර්යයන් වහන්සේ නමක් පාත්තරයක් අරගෙන පින්ඩ පාති වඩිනව පසේ බුදු කෙනෙ. ඒ වෙලාවේ යන්තන් හරි පින්පව් ගැන පොඩි විශ්වාසයක් හරි තියෙන නිසානි දානයක් දෙන්න මිනිස්සු පසේ බුදු කෙනෙකුට හරි. ඒ වෙලාවේ දැන් ඉදිරියට මුණ ගැහුණ මේ පසේ බුදුරජාණන් වහන්සේ අර උග්ගස් දෙක කරේ තියාගෙන යන ගමන් මේ මල්ලි ඇහුවා ස්වාමීනී මේ ඔබහන්සේ පින්ඩ පාති වඩිනවද. ඔබහන්සට පින්ඩ පාති මොනවත් ලැබුණද තාම නෑ කිය. එහෙමන ස්වාමීනී මෙතන වැඩ ඉන්න කියලා උන්වහන්සේට ආසනයක් පනවල ඒ වෙලාවේ තමන්ගේ උග්ගහ තෝරලා අරගෙන කිව ස්වාමීනී මං උප් පැණි ටිකක් පාත්තරයට පූජ කරන්න ඔබහන්සිට උප් පැණි ටිකක් වලදා හොඳයි පින්වත කියව. අර පාත්තර අර උග්ගහේ යට බැඳල තිබ්බ ගැටේ ලෙහෙලා පාත්තරයට උග්ගහ අල්ලගෙන හිටියා පැණි ටික පාත්තරෙන් භාගයක්ම පිරිලගිය. ඒ වෙලාවේ උන්වහන්සේ මේ උප් පැණි ටිකත් අරගෙන ගාථාවකින් පින් අනුමෝදන් කරලා උන්වහන්සේ වඩින්න සූදානන් වෙනකොට මේ මල්ලි අහනව ස්වාමීනී උබහන්සේ ඕක දැම් වලදන්න නැද්ද. ඊට පස්ස කිව නෑ තවත් ආර්යන් වහන්සේලා කීප නමක් වැඩඉන්න තව පසේ බුදුරු කීප නමක් වැඩ සිටිය. ධර්මයේ සඳහන් වෙනවා ගන්ධ මාදන පර්වතය කියලා. පර්වතයක පසේ බුදුරු වෙනුවෙන් මේ අද අපිට හිතාගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ හිමාල මහ වනාන්තරයේ පසේ බුදුරු වෙනුවෙන් මෙහෙම පර්වතයක් පහළ වෙන. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට කුටි සෙනසුන් උන්වහන්සේලාට විවේකෙන් ඉන්න ඒ භූමියේ ඒව පහළ වෙනවා. උන්වහන්සේලා අහසින් වැඩම කරලා ගමකට පින්ඩ පාති කරගෙන මනුස්්‍යයන්ට අනුග්‍රහ පිණිස ගාථාවකින් පින් අනුමෝදනාවක් කරලා දාන මේ දාන ටිකත් අරගෙන අහසින් වඩින. ඒ වෙලේ කිව්ව මේ තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක්කින්න උන්වහන්සේලාටත් එක්ක මේ අරගෙන යන්න. ඒ වෙලේ කිව අර මල්ලි කිව ස්වාමීනී ඔබහන්සේ ඕක බලදන්න. මේ මගේ ළඟ තව උග්ගහක් තියෙනවා නික මං අයියට අරගෙන යන්න හැබැයි මං ඒක අයියට පින් අනුමෝදන් කරන්න එහෙම නැත්තං අයියගේ මුදල මංගේ වන්න ඔබහන්සේට මං ඒක පූජ කරන්න. ඔබහන්ස ඔයි ටික වලඳල මේ උක් පැණිටි අරගෙන යන්න. ඉතින් අර ආර්යයන් වහන්සේ අර මල්ලි ඉදිරියේම උක් පැණිටික වැළඳුව පුද්දුම සතුටකින් ඒ ස්වාමීන් වහන්සේට උක් පැණි පූජ කළ උන්වහන්සේ වලඳනවා බලාගෙන ඒ පින් අනුමෝදන් වුණා.
ඊළඟට අර අයියගේ උග්ගහත් ඒ පාත්තරයටම පූජ කරා උප්පැණි ටික ඒ පාත්තරෙන් භාගයක් පිරෙන්නම උප්පැණි පිරිලගිය. උන්වහන්සේ ගාථාවකින් පින් අනුමෝදන් කරලා ඒ පාත්තරේ උප්පැණි ටිකත් අරගෙන අහසින්ම වැඩිය. මේ දිහා බලාගෙන සතුටින් ඒ පින් අනුමෝදන් වෙලා ප්‍රාර්ථනාවක් කරා. දැම්ම පින්කම කරේ කවුද? මල්ලි. දැන් මේ මල්ලි මේ පින්කම කරලා ප්‍රාර්ථනාවක් කරා මට මේ උප්පැණි පූජා කරපු පිනේ මටත් අනාගත බුද්ධ ශාසනයක කෙලවර නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. අනාගතේ මටත් මේ සැප සම්පත් විඳලා මේ උප්පැණි පූජා කරපු පිනේ මට බුද්ධ ශාසනයක කෙලවර නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. ඔන්න මල්ලිගේ ප්‍රාර්ථනාව. දැන් බොහොම සතුටෙන් ආපහු ගෙදර යන ගමන් ගෙදර යනකොට අයියා ඉන්නවා ගේ ඉස්සරහා. අයියාගේ නිවස ළඟදී ගිහිල්ලා කිව්වා අයියේ අද මං ලොකු පින්කමක් කරගත්තා. අයියා කැමති නම් මං කරපු පින අනුමෝදන් වෙන්න. එහෙම නැත්නම් අයියට මං අයියාගේ උග්ගහ වෙනුවෙන් මිල ගෙවනවා. මොකක්ද කරපු පින කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මම මෙහෙම ගිහින් එනකොට මං උග්ගහක් කපාගත්ත මගේ හේනෙන්. අයියාගේ හේනෙනුත් මං උග්ගහක් කපාගත්තා. හොඳට පීදිච්ච උග්ගස් දෙකක් පැණි බේරෙන්න. මේ ගස් දෙක කරතියාගෙන එනකොට මගදි මට කලාතුරකින් දකින්න ලැබෙන ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා දකින්න ලැබුණ ආර්යයන් වහන්සේ නම. ඒ කාලවල භික්ෂුන් වහන්සේලා දකින්න නැති කාලයක්. මට ලැබිච්ච අවස්ථාවෙන් මම බොහොම සද්ධාවෙන් මගේ උග්ගහ උන්වහන්සේට පූජා කරා. උන්වහන්සේ උප්පැණි ටික වළඳන්න නැතුව වඩින්න සූදානම් වෙද්දී මම උන්වහන්සේට කියා හිටියා ස්වාමීනි ඔය උප්පැණි ටික වළඳන්න. මේ අයියට ගෙනියන උග්ගහ තියෙනවා මම ඒක පූජා කරන්න. උන්වහන්සේ උප්පැණි ටික වළඳලා අයියාගේ උග්ගහත් මම පූජා කරා. ඒ උප්පැණි ටික අරගෙන උන්වහන්සේ අහසින්ම වැඩියා තවත් ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න. අයියා කැමති නම් අයියාගේ උග්ගහේ පින් අනුමෝදන් වෙන්න. එහෙම නැත්නම් මං ඒ උග්ගහට ගිය මිල මං අයියට ගෙවන්නම් කියනවා. අයියා මේ මල්ලි කරපු පින්කම අහගෙන ඉඳලා ඒ වෙලාවේ ප්‍රාර්ථනාවක් කරා නෑ මල්ලිට කිව්වා නෑ මට සල්ලි එපා මං පින් අනුමෝදන් වෙන්න. එහෙම කියලා මේ අයියා ප්‍රාර්ථනාවක් කරා මේ මල්ලි මේ වගේ බොහෝම වටින පින්කමක් කරගෙන. මං වෙනුවෙන් මගේ හේනේ මට ගෙනාපු උග්ගහත් මේ මල්ලිගේ අතින්ම ස්වාමීන් වහන්සේ නමකට පූජා කරගෙන මං ඒ පින් අනුමෝදන් වෙනවා. මට අනාගත බුද්ධ ශාසනයක මුලින්ම ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. දැන් බලන්නේ පින අනුමෝදන් වෙච්ච අයියාගේ ප්‍රාර්ථනාව මට අනාගත බුද්ධ ශාසනයක මුලින්ම ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව. හැබැයි පින්කම කරේ මල්ලි. ඒ මල්ලි ප්‍රාර්ථනා කරේ මොකක්ද? මට බුද්ධ ශාසනයක කෙලවර නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් මේ ප්‍රාර්ථනාවත් එක්ක මේ අය සසර පින් කරගෙන ආවා. මීට කල්ප ලක්ෂයකට පෙර බුද්ධ ශාසනයක විවරණ ගත්තා. ඒ විවරණ අරගෙන සසර පින් කරගෙන ඇවිල්ලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච කාලේ එදා අයියා තමයි මේ බුද්ධ ශාසනය තුළ අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ නමට පත් වුණේ. මේ බුද්ධ ශාසනයේ මුලින්ම ධර්මය අවබෝධ කරගත්ත කෙනා. එදා ප්‍රාර්ථනා කරා මට අනාගත බුද්ධ ශාසනයක මුලින්ම ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා. ඒ වගේ මේ බුද්ධ ශාසනයේ පස්වග භික්ෂූන් වහන්සේලා අතරින් කොණ්ණඤ්ඤයන් වහන්සේ මුලින්ම ධර්මය අවබෝධ කරගත්තා. ඔබ දන්නවා කොණ්ණඤ්ඤයන් වහන්සේගේ ඉතිහාස කතාව. අපේ බුදුරජාණන් වහන්සේ එදා බෝසත් පුතෙක් හැටියට ඉපදිච්ච වෙලාවේ රජ්ජුරුවෝ මාලිගාවට බෝසත් පුතා ගෙනාවට පස්සේ නන් තියෙන දවසේ බමුණෝ 108 දෙනෙක් මාලිගාවට කැඳෙව්වා කියනවා. බොහෝම ශිල්ප ශාස්ත්‍ර ගැන දන්න අංග ලක්ෂණ ශාස්ත්‍ර ඒ කාලේ තිබිච්ච ජ්‍යොතිෂය ත්‍රිවේදය මේ බ්‍රාහ්මණ මේ අනාවැකි කියන්න පුළුවන් බොහොම උගත් බුද්ධිමත් ඥානවන්ත බ්‍රාහ්මණවරු 108 දෙනෙක් මාලිගාවට කැඳෙව්වා. ඉතින් ඒ හැමෝම මේ බෝසත් පුතාගේ අංග ලක්ෂණ පරිශ්‍රා කරලා ඒ අයගෙන් කරුණු විමසුවා. නම් තබන දවසේ
ඒ අතර අනිත් හැමෝම කියා හිටියා මුලින්ම හිටියා ඒ අය අතර හිටපු ශේෂ්ඨතම උගත්මය ඔයා පිරිස අතර හිටපු ලාබාලම කෙනා තමයි එදා කොන්නං්ඥ කියනගෙන අනිත් හැමෝම වයෝවුරුද්දයි. එතකොට ඒ හැමෝම ඇගිලි දෙකක් උත්සලා රජ්ජුරුවන්ට කිව රජතුමනී මේ කෙනා තුළ මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මේ කියන ලක්ෂණ අපේ තියෙන විද්‍යාවන්ට මේ ත්‍රිවේද මේ පොත්පත් අංගලක්ෂණ ශාස්ත්‍රයට අනුව මේ ලක්ෂණ තියෙන කෙනෙකුට එක්කො ගිහි ජීවිතයේ හිටියොත් ඒ කාන්තෙන් සක්විති රජ වෙනවා. චක්‍රවර්ති රාජ සම්පත්තිය ලැබෙනවා ගිහි ජීවිතය ගත කරෝ. මේ කෙනා ගිහි ජීවිතය අතහැරලා ගියොත් නං ඒ කාන්තේ ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා මයි කිව. එතකොට දෙපැත්තටම තියලා කිව්වේ. ඔයා අතර අර මේ බමුණු 108 දෙනා අතර හිටපු ලාබාලම කෙනා කොන්නං්ඥ කියන කෙනා එක ඇගිල්ලා ඉස්ුවේ. ඔහුගේ අදහස් විමසනකට ඔහු කිව්වා රජතුමනේ මගේ අදහසන මේ කෙනා කීයටවත් ගිහි ජීවිතය රැඳෙන කෙනෙක් නෙමේ ඔය කියන සක්විති රජකම ලබන්නේ නෑ. ඒ කාන්තේ මොන සැප සම්පත් තිබුණත් මේ සියල් අතහැරලා විමුක්තිය කරා යනවා. ඒ කාන්තෙන් විමුක්තියට පත්වෙලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා එක ඇගිල්ලක් උත්සල පලවෙනියටම හරිම අනාවැකිය කිව්වා. ඒ අනාවැකිය හරියටම කිව්වේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ වෙනස හොඳින්ම හඳුනගෙන. ඔබ දන්නවා පිංහතුනී සක්විති රජ කෙනෙක් තුළත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන. ලෝතුරා බුද්ධත්වයට පත්වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයේ තුළත් ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටලා තියෙනවා. එතකොට මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතර ඌර්ණ රෝම ධාතුන් වහන්සේ මේ නලල් මැද්දේ ඇහි බැඹ දෙක අතර සියුම් කෙස් ගහක සුරූපය හැබැයි මේක පුංචි කෙස් ගහක් නෙමේ. ඒ උන්න රෝම ධාතුන් වහන්සේ ගැන මහාපුරුෂ ලක්ෂණ ගැන තියෙන විස්තරේ තියෙන්නේ ඈතට පේන්නේ හරියට තිතක් වගේ. දක්ෂිනාරුතව කර කැවිලා කෙලවර ඉහලට හිටින විදිහට නතර වෙලා තියෙනවා බුද්ධත්වයට පත්වෙන කෙනෙකුගේ සුදු පාටයි සුදු පාට රශ්මියක් විහිදෙනවා සුදු බුදු රැසක් විහිදෙනවා. ඒ උන්න රෝම ධාතුන් වහන්සේ කෙලවරෙන් අල්ලලා මේ විදිහට අත ඉදිරියට දිගු කරන්න පුළුවන් කිය. ආපහු අත්හරින්නකොට කැරකිලා දක්ෂිනාරුතව කරකැවිලා ඒ හිස ඒ ඇහි බැඹ දෙක මැද්දේ තිතක් වගේ මනාකොට පිහිටන හැබැයි කෙලවර ඉහලට හිටින විදිහට තමයි අග පිහිටන්. හැබැයි සක්විති රජ කෙනෙක්ගේ රත්තරම් පාටයි. වාමාවෘතව තමයි වම් පැත්තට තමයි කැරකිලා කෙලවර පල්ලෙහාට හිටින විදිහට නතර වෙලාතිී. ඔන්න ඔය වෙනස හරියටම මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ වෙනස හඳුන ගත්තා හරියනම අනාවැකිය කිව්ව මේ කෙනා ඒ කාන්තේ මේ සැප සම්පත් අතහැරලා යනවා. එදා මේ කොන්නං්ඥ කියන කෙනා තමන්ගේ නිවසට ගිහිල්ලා ඊළඟට අර අනිත් බමුණෝ තවාර 108 දෙනාගෙන් හිටපු දක්ෂම 8 දෙනාගෙන් ඉතුරු 7 දෙනාත් තමන්ගේ ගෙවල්ලෝට ගිහිල්ලා දැන් ඒ අය වයෝ වෘදයි දරුවන්ට කතා කරලා කිව්ව දරුවනේ අපි දැන් වයසයි. සුද්ධෝදන රජතුමාගේ පුත්‍රරත්නය මහා පින්වන්ත කෙනෙක්. ගිහි ජීවිතය අතහැරලා ගියොත් නං ඒ කාන්තෙන් ලෝතුරාස් බුද්ධත්වය ලබන කෙනෙක්. දරුවනේ ඒ වෙනකොට අපි ජීවතුන් අතර නැතිවෙයි අපි දැන් වයසයි. හැබැයි යම් දවසක නුඹලට ආරංචි වුණොත් සුද්ධෝදන රජතුමාගේ පුත්‍රරත්නය ගිහි ජීවිතය අතහැරයා කියල යම් දවසක නුඹල දැනගත්තොත් මේ පංචකාමයන් එක්ක මේ දුක් විඳ විඳ යන මේ ගිහි ජීවිතේ නුබල රැඳෙන් එපා. නුබල කොහොම හරි පිරිසක් එක්ක එකතු වෙලා උන්වහන්සේ හොයාගෙන ගිහිල්ල උන්වහන්සේ ළඟ පැවිදි වෙලා නුබල විමුක්තියක් හදාගන්න. පැවිදි වෙලා විමුක්තිය මාර්ගය හොයාගන්න කියලා අර ඉතුරු බමුණු 7 දෙනා තමන්ගේ දරුවන්ට කියලා තිබ්බ. අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් ගිහි ජීවිතය ගත කරලා තමයි මහා අභිනිෂ්ක්‍රමණය කරන්නට යෙදුණේ. එතකොට වසර 29ක් ගිහි ජීවිතය ගත කරලා අපේ බුදුරජාණන් බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කරාට පස්සේ මේක ආරංචි වුණා. ඒ වෙනකොට අවුරුදු 29ක් යනකොට අර වයෝ වෘද්ධ එදා අනාවැකි කියපු මේ බමුණෝ මිය ගිහිල්ලා. එදා හිටපු ලාබාලම කෙනා කොන්නංජ දැන් මැදි වයසේ. ඒ දරුවන්ගේ ගෙවල්වලට ගිහිල්ලා කිව්වා දරුවනේ අන්න සුද්ධෝදන රජතුමාගේ පුත්‍රරත්නය ගිහි ජීවිතය අතහැරලා අභිනිෂ්ක්‍රමණය කරලා.
නුඹලාට මතකද නුඹලගේ පියවරු මිය යන්න පෙර නුඹලට කියපු මෙන්න මේ කතාව. ඒ නිසා දැන් අපි යන් මං කැමති නුඹලත් එක්කරගෙන යන්න. අපි උන්වහන්සේ හොයාගෙන ගිහිලා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත්වෙම. උන්වහන්සේගේ අනුගාමිකයන් බවට පත්වෙම. දරුව බොහෝ පිරිසක් හිටියට බොහෝ දෙනෙක් විවාහ වෙලා ඒ අයටත් දරුවෝ ඉන්නවා. පංච කාමයන් තුළ බැඳී මැති වෙලා අතහැරගන්න බෑ. හැබැයි ඒ අතරින් 4 දෙනෙක් විතරක් ඉදිරිපත් වුණ අපි එනවා කියලා. ඒ තමයි වප්ප බද්ධිය මහානාම අස්සජී කියන 4 දෙනා. අර කොණ්ණඤ්ඤ කියන තාපසයන් වහන්සේත් එක්ක අර 4 දෙනත් එකතුන අපි එනවා කියලා. දැන් මේ 5 දෙනයි කොණ්ණඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජී. මේ 5 දෙනාම උන්වහන්සේ හොයාගෙන ගිහිල්ලා කොහොම හරි බොහෝ දුරක් හොයාගෙන ගිහිල්ලා අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී අන්න උන්වහන්සේ හොයාගත්. උන්වහන්සේ මහා කැලේ මහ වනේ අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විධ දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරා. ඒ කාලේ උන්වහන්සේට අප උපස්ථාන කරමින් මේ අය උන්වහන්සේට උපස්ථාන කර. හැබැයි මේ අය විශ්වාස කරගෙන හිටියේ ශරීරයට දුක් දීලා තමයි විමුක්තියක් ලබන්න පුළුවන්. ඒ විශ්වාසය ඒ කාලේ බොහෝ දෙනෙක් තුල තිබුණා. අදත් සමහරලාවට මේ බණ ඇහුවත් බෞද්ධ නාමයෙන් හිටියත් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ කැලේ ඉන්නවා නම් හරියට දුක් විඳිනවා නම් ඉරිච්ච සිවුරක් ඇඳගෙන බොහෝම දුෂ්කර ජීවිතයක් ගත කරන කෙනෙක් දැක්කොත් කෙනෙක් අන්න මේක තමයි හරි ක්‍රමය කියලා හිතනවා. එතකොට අපේ බෝසතාණන් වහන්සේ එදා අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විධ දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරා කිසිම උතුම් මිනිස් ගුණ ධර්මයක් ලබන්න බැරි වුණා. ශරීරයට දුක් දෙනවා කියන්නේ විමුක්තිය ලබන ක්‍රමේ නෙමෙයි. ඒක අත්ත කියලා මතානුයෝගී එක ක්‍රමයක්. ඒක අත්හල යුතු දෙයක්. දුක්ඛෝ අනරියෝ අනත්ත් සංහිඳ. ඒක දුක් සහිතයි. අනාර්යයි. අනර්ථය පිණිස පවතින දෙයක්. ඒක නිවනට උපකාර වෙන්නේ. ඒක අත්හල යුතු අන්තයක්. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ බොහෝ කාලයක් ශරීරයට දුක් දීලා උන්වහන්සේටම හිතුණා මම තරම් විමුක්තියක් පිණිස ශරීරයට දුක් දීපු කෙනෙක් මේ ලෝකෙ තවත් නැතුව ඇති. ශරීරයට දුක් දීලා විමුක්තියක් ලබන්න පුළුවන් නම් මම මේ විඳපු දුක හොඳටම ඇති විමුක්තියක් ලබන්න. ඒ නිසා මේ ක්‍රමේ හරියන්නේ නැහැ කියලා උන්වහන්සේට හිතුණා. උන්වහන්සේට මතක් වුණා පුංචි කාලේ දඹරුක් සෙවණේ ආනාපාන සති භාවනාවෙන් උන්වහන්සේ පළවෙනි ධ්‍යානයේ උන්වහන්සේට ලැබිලා තියෙනවා. ආනාපාන සති භාවනාව ඔබ අහලා ඇති අර දඹරුක් සෙවණේ සීසාන දවසේ අහසේ පළඟක් බැඳගෙන උන්වහන්සේ භාවනා කරන සුද්ධෝදන රජතුමාට සේවකයෝ ගිහින් කිව්වා රජතුමනි හරිම පුදුමයි. අන්න පුංචි බෝසතාණන් වහන්සේ රාජ කුමාරයා සිද්ධාර්ථයන් වහන්සේ අන්න අහසේ පළඟක් බැඳගෙන භාවනාවෙන් අහසේ වැඩ ඉන්නවා. රජතුමා ඇතුළු පිරිස දුවගෙන ඇවිල්ලා රජුරු සාදුකාර දීදී දෙවනි වතාවට බෝසතාණන් වහන්සේට වන්දනා කරා. පළවෙනි වතාවට වන්දනා කරේ ඉපදිච්ච දවසේ අසිත තාපසයන් වහන්සේට පෙන්වන්න බෝසත් පුතා අරගෙන ආපු දවසේ පුංචි සිරිපතුල තාපසයාගේ ජටාවේ වැදිච්ච වෙලාවෙත් අසිත තාපසයා වන්දනා කරා. ඒ වෙලාවේ සුද්ධෝදන රජතුමා තමන්ගේ පුත්‍ර රත්නයට වන්දනා කරා. දෙවනි වතාවේ එදා අහසේ පළඟක් බැඳගෙන භාවනා කරනවා දැකලා සීසාන දවසේ බෝසතාණන් වහන්සේට වන්දනා කරන්නට යෙදුණා. ඊළඟට තුන්වෙනි වතාව බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ අවුරුද්දකට පස්සේ කපිලවස්තු පුරයට වැඩම කරලා යමා මහ පෙළහර පානකොට ශාක්‍ය කෝලිය වංශිකයන්ගේ මානේ දුරු කරන්න යමා මහ පෙළහර පාද්දි සුද්ධෝදන රජතුමා තුන්වෙනි වතාවට බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට යෙදුණා. පිංගතුනේ එතකොට අපිට පේනවා මේ සිදුවීම් දිහා බලනකොට අපේ බෝසතාණන් වහන්සේ අරිය පරිේෂණයක් කරා. උන්වහන්සේගේ දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ අරිය පරිේෂණ සූත්‍රය. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේ තමන් විසින්ම ආර්ය පරිේෂණයක් හැටියට බොහෝ කාලයක් ශරීරයට දුක් දීලා තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත්තා මේක නෙමේ විමුක්තිය ලබන මඟ. එදා උන්වහන්සේට අර දඹරුක් සෙවණේ ආනාපාන සති භාවනාවෙන් තමයි මේ පළවෙනි ධ්‍යානෙ උන්වහන්සේට ලැබිලා තිබුණේ.
එදා හිතුනා දුස්කරක්‍රියාව අතහැරපු දවසේ ආනාපාන සති භාවනාව මේ හුස්ම රැල්ලට හිතයොමු කරන භාවනාව මට උපකාරවෙයි. අමාරුවෙන් ගහකට හේත්තු වෙලා වාඩි වුණ. ඇයි දැන් දුස්කරක්‍රියා කරලා මුළු ශරීරෙම ඇට සැකිල්ලක් වගේ. උන්වහන්සේම දේශනා කරනවා මජ්්‍යම නිකාය තියෙන අරිය පරිේෂණ සූත්‍රයේ සාරිපුත්ත සිහනාද සූත්‍රය වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට දේශනා කරනවා සාරිපුත්ත දුස්කරක්‍රියා කරන කාලි මගේ හිස් කබල් හරියට වේලිච්ච ලබු කැටයක් වගේ කියෙන්. ඇස් දෙක හිස් කබල ඇතුළෙ ගිලි ලගිය හා කියනවා. ලිඳක වතුර හිඳිලා ලිඳට එබිල බලනකොට යන්තන් ලිම් පතුලේ වතුර ටිකක් පේනවා වගේ හිස් කබල ඇතුළෙන් ඇස් දෙක පෙවුණ කියනවා. හිතාගන්න ඔබ හිතන්න කොච්චර උන්වහන්සේගේ ශරීරයේ ස්වභාවය දුස්කරක්‍රියා කරන කාලෙ මොන තරන් දුක්විඳින් නැද්ද කිය. උන්වහන්සේගේ අතපය හරියට අසීතික කියන වැල් පුරුක් වගේ වුණා කියන. මේ හම අතපයි පිරිමදිනකොට හම ගැලවිලායනවා කියන ඒ තර හමේ තට්ටු පිටින් දූවිලි රැඳුන කියන. පපුුව අතගානකොට උන්වහන්සේට කොඳු ඇට පේලිය අහු එනවා කියනවා. ඒඇන මුළු මේ ඉලෑට කූඩුව පපුුව මේ ශරීරය ඇයට සැකිල්ලටම ඇලිලා ගිහිල් හම මේ විදිහ ජීවිතයක් දුස්කරක්‍රියාවෙන් උන්වහන්සේ ගත කරේ දින ගණන් සිහිසුන් ඇදගෙන වැටිලා උන්වහන්සේ නැකිට ගන්න ශරීරයට පණ නැතුව වැඩඉන්නවා. දැන් ආනාපාන සති භාවනා වඩන්න අමාරුවෙන් ඉඳගෙන හුස්ම රැල්ලට හිතයොමු කරයි හේම සිහිසුන් ඇදගෙන වැටුණ. භාවනා කරන්න ශරීර ශක්තියක් තියෙන් ඕන්. ඊට පස්සේ උන්වහස තීරණය කරා ආහාර අවශ්‍යයි. භාවනා කරන්න ශරීරයට ශක්තියක් අවශ්‍යයි. උන්වහන්සේ අමාරුවෙන් නැකිටලා. ඈතින් තියෙනවා සේනානය කියන නියංගම්. මේ ගමට උන්වහන්සේ පාත්තරය අරගෙන පිණ්ඩ පාත යනකොට මග කීප තැනකම කලන්තය හැදි ඇදගෙන වැටුණ. ඊළඟට උන්වහන්සේ මේ ගමට ගිහිල්ලා ආහාර චුට්ටක් හොයාගත්ත. මිනිස්සුන්ගෙන් ලැබිච්ච බොහෝම ගොරෝසු ආහාර ටිකක් මේ ආහාර ටික හිමීට ආහාර ටික වැළඳුව. උන්වහන්සේ පිණ්ඩ පාත ගිහින් එනකොට අර උන්වහන්සේ දුස්කරක්‍රියාවෙන් විමුක්තියක් ලබයි කියලා හිතාගෙන හිටපු පස් දෙනා. කොන්නඥ වප්ප බද්ධිය මහානාමස්සජි මේ පස් දෙනාම ඒ අය කල කිරුණා. අන්න දැන් දුස්කරක්‍රියාව අතහැල්ල ගමට ගිහිල්ල අන්න මිනිස්සුන්ගෙන් දාන පිළිගන්නවා. දැන් ඉතින් මෙයාගෙන් අපිට වැඩක් නෑ. දැන් දුස්කරක්‍රියාව අතහැල්ලා ඔන්න දැන් විමුක්ති මාර්ගය අතහැරිය. අපරාධ අපිට වෙච්චදේ යං යන්න කියලා අනේ දැන් උන්වහන්සේ අතහැරලා බැන අපහැදීමෙන් යන්න ගිය. දැන් බලන්න එතන දියර එකඇගිල්ලක් උස්සල ඒ කාන්තයෙන් බුදු වෙනවා කියපු කෙනත් උන්වහන්සේ දුස්කරක්‍රියාව අතහරින්නකොට අපහැදිලා උන්වහන්සේ අතහැරල කියා. හැබැයි උන්වහන්සේ වීරි අතහැරියනෑ. උන්වහන්සේ දින ගණනාවක් අර ගමට පිණ්ඩ පාතයමින් ආහාර වැළඳු සති දෙකක් පමණ යනකොට උන්වහන්සේගේ ශරීර ශක්තිය පෙර පුුණ්‍ය මහිමයත් එක්. අර යටපත් වෙලාගේ මහාපුරුෂ ලක්ෂණ ආයමත් මතු වෙලා උන්වහන්සේගේ ශරීරය ආහිමත් ශක්තිමත් වන. දැන් උන්වහන්සේට කාය ශක්තියක් තියෙනවා. ඊට පස්සෙ තමයි උන්වහන්සේ ඒ ගල් තලාවෙන් දුස්කරක්‍රියා කරපු මහා වනාන්තරයෙන් පහලට බැහැගෙන ඇවිල්ල. එදා සුජාතාවගේ කිරිපිඩුදානය වලඳල සොත්තිය බමුණනාදීපු කුසතනමිටියටත් අරගෙන සුදු ඇලි තලාතරින් ගලාගෙන යන නේරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ සෙවනේ එදා වජිරාසනය මත සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න වීරිය වැඩුවේ. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පස්වෙනි සතිය ඔබ දන්නවා බුදුරහාමුදුරු බුදු වෙලා පළවෙනි සතියම විමුක්තිසුවෙන් වැඩ සිටිය. දෙවනි සතිය බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තුව. අපි කියන අනිමිස ලෝචන පූජාව. තුන්ගනි සතියේ පුරා රුවන් සක්මනක ඉදුණා. මේ බෝධීන් වහන්සේත් අර අනිමිස ලෝචන පූජාව සිදුකරපු ස්ථානයක් අතර සක්මන් කරා. තවත් බුදුරුවක් උන්වහන්සේ මවාගෙන ඒ බුදුරජාණන් වහන්සේ අපේ බුදුහාමුදුර එක දිසාවකට සක්මන් කරනකොට ඒ මවපු බුදුරුව තමන්ට ඉදිරි පසින් අනෙත් දිසාවට සක්මන් කරනු. දෙව් බමුන්ට පේන්නේ බුදුරු දෙනමක් විරුද්ධ දිසාවල්ලොල්ට සක්මනයේ දෙනවා වගේ. සතියක් සක්මන් හතරවෙනි සතියේ
සක්‍ර දෙවියන් මව පුරුවන්ගේ මත වැඩ ඉඳලා අභිධර්මය මෙනෙහි කරා. ධර්මය පරම ගහාම්බීරම කොටස්. උන්වහන්සේගේ ලේ දහතුව පවිට්‍රත්වයට පත්වමින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා බුදු සිරුරෙන් පරිසරයට නිකුත් වෙලා ගියා. පස්වෙනි සතිය අජපාල නුගරුක මුලදී. අන්න එතනදි උන්වහන්සේ විමසනවා මේ ධර්මය නම් පරම ගහාම්බීරයි. හැබැයි මේ ලෝක මිනිස්සු පංච කාමයන් තුළ කෙලෙස් සොලමයි ජීවත්තෙන්. කෙලෙස් වලින්මයි සතුට හොයන්න, කෙලෙස් වලින්මයි සැපේ හොයන්න. මේ පංච කාමයන් තුළ ජීවත්වෙන මේ මනුස්සයන් මේ පරම ගහාම්බීර ධර්මය අවබෝධ කර ගනීවි දෝ කියලා උන්වහන්සේ බුදු ඇසින් විමසලා බැලුවා. ඒ වෙලාවෙම සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් පෙනීදල ආරාධනයක් කරා නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා. බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන්න උකටලී වුණොත් මේ ලෝකයාම නැසීයාවි වෙනසීයාවි. නිදුකානන් වහන්ස දහම් දෙසන සේක්වා කියලා ආරාධනයක් කරා. ඒ ආරාධනය පිළිගත්තා. පිළි අරගෙන තමයි කාටද මම මුලින්ම මේ ධර්මය දේශනා කරන්නේ කියලා බුදු ඇසින් බලනකොට ඉස්සල්ලාම බුදු ඇසින් යොමු කරේ ආලාර කාලා දින 7කට පෙරමිය ගිහි අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. ඊළඟට උන්වහන්සේ හිතියොමු කරා උද්ධකරාම පුත්ත කලින් දවසරෑ මැරිලා අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. බලන්න ඒ කර්මවල ස්වභාවේ කාටද මම මේ ධර්මය දේශනා කරන්න කියලා බුදු ඇසින් බලද්දී කලින් දවසරෑ මැරිලා තියෙන. කර්මය ජීවිතයේ ස්වභාවේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මතක් වුණ අර දුස්කර ක්‍රියා කරද්දි උන්වහන්සේට උපස්ථාන කරපු මේ පස් දෙනා කොන්නඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජී කෙලෙස් අඩුවෙන් පෙර පින් ඇති උන්වහන්සේට උපස්ථාන කරපු උන්වහන්සේ බුදු වෙනකන් දුස්කර ක්‍රියා කරන කාලේ බලාගෙන උපස්ථාන කරපු මේ පස් දෙනා දුස්කර ක්‍රියාව අතහැරලා උන්වහන්සේ පිණ්ඩ පාති ගියපු වෙලාවේ උන්වහන්සේ අතහැරලා ගියාට මේ අය කොහෙද ඉන්නේ කියලා බැලුවා. ඉසිපතන මිගදාය කියන භූමියේ මේ පස් දෙනාම තාපස වේසෙන් තවුසෝ හැටියට ගුණධර්ම පුරාගෙන ඉන්නවා. මේ අයට ප්‍රථම කොට මන් ධර්මය දේශනා කරනවා කියලා ඔන්න 5 වෙනි සතියේ තමයි අධිෂ්ඨාන කරගත්තේ. 6 වෙනි සතියේ මුචලින්ද විලාසල, 7 වෙනි සතියේ රාජායතන කිරිපලුරුක මුල, ඊළඟ සතියම උන්වහන්සේ සත් සතිය අවසන් වෙලා ඉසිපතන මිගදායට උන්වහන්සේ වැඩම කරන සතියක් ගත වුණා කියන උන්වහන්සේට ගමනයා ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ දැන් බුදු වෙලා වඩිනකොට මේ අය ඈතින් දැක්කා උන්වහන්සේ වඩිනවා අඳුන ගත්තා. හැබැයි මේ අය කතා වුණා මේ අය ඉන්නේ දැන් අර පරණ දෘෂ්ටියනේ. මේ පස් දෙනාම ඈතින් වඩිනවා දැකලා කතා වුණේ අන්න එනවා ආයිමත් අපි හොයාගෙන. අපි කිව්වනේ දුෂ්කර ක්‍රියාව අතහරින්න එපා කියලා. දැන් ආයි අපේ උදව් ඉල්ලගෙන එන්නේ. පේනවනේ අර දැන් හොඳට ඇඟපත එහෙම. දැන් හොඳට හැදිලා. දුෂ්කර ක්‍රියාව අතහැරලා කොහෙද නිවන් දකින්නේ? ඒ අතර දැන් මේ අය කතා වුණා ශාක්‍ය කුලේ කෙනෙක්නේ මොනවා වුණා. ඒ නිසා අපි ආසනයක් විතරක් පනවමු වෙන ගෞරව දක්වන්න ඕනේ. අපි මොකටද ගෞරවක? අපි කියන දේ ඇහුවේ නෑනේ. අන්න එහෙම තමයි හිතුවේ. හැබැයි මේ කාටවත් කතිකා කරගත්ත විදිහට ඉන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට වඩිනකොටම කෙනෙක් දුවගෙන ගිහිල්ලා පාදෝවණය කරන්න පැන් අරගෙන ඇවිල්ලා පාදෝවණය කරා. තව කෙනෙක් උන්වහන්සේට ඉදිරියෙන් පෙර ගමන් ගිහිල්ලා පාත්‍ර සිවුරු පිළිගත්තා. කෙනෙක් ආසනයක් පැනෙව්වා. කෙනෙක් උන්වහන්සේගේ පාදෝවණය කරලා පාපිස්සා. මේ පස් දෙනාම නිරායාසයෙන්ම උන්වහන්සේට ඒ ගෞරව දැක්වුවා. හැබැයි බුදුරජාණන් වහන්සේට මේ අය කතා කරේ ආයුෂ්මතුනි කියලා. ආයුෂ්මතුනි කියන්නේ තමන් හා සමාන මට්ටමින් හෝ තමන්ට වඩා සීලයෙන් හරි තමන්ට වඩා පහළ කෙනෙකුට. දැන් උපසම්පදා පිළිවෙල අනුව ගත්තොත් උපසම්පදාවෙන් තමන්ට වඩා පහළ කෙනෙකුට ආයුෂ්මතුනි කියලා කතා කරනවා. එතකොට ඒ විදිහට මේ අය කතා කරේ බුදුරජාණන් වහන්සේට තමන් බොහොම උසස් කියලා හිතාගෙන කතා කරා. මොකද මේ අය හිතාගෙන ඉන්නේ මේ අපේ උදව් ඉල්ලගෙන ආව කියලානේ. ආයුෂ්මතුන් කියලා කතා කරා. බුදුරජාණන් වහන්සේ වදාලා ආයුෂ්මතුන් කියන්න එපා. තථාගතයන් වහන්සේ දැන් සම්මා සම්බුදු කෙනෙක්. එතකොටත් කියනවා ඈ ආයුෂ්මතුනි ඔබ වහන්සේ මේ දුෂ්කර ක්‍රියාව අතහැරලා ඔබ වහන්සේ බුදු වුණා.
දෙවනි වතාවත් බුදුරජාණන් වහන්සේ වදාළ ආයුෂ්මතුන් කියන්න එපා තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. නැවත වතාවක් කියා හිටිය. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මීට පෙරමං කවුමදාවත් උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබවා කියලා මීට පෙරමම් ප්‍රකාශයක් කරලා තියෙනවාද කියලැහුවා. අන්න එතකොට කොන්නඥ කියන කෙනාට මතක් වුණා ඇත්ත නේන්න. මේ තරං කාලයක් අවුරුදු 6කට ආසන්න කාලයක් පුදුම දුකක් විඳමින් දුස්කරක්‍රියාවක් කරා. දින ගණන් සිහිසුන් ඇදගෙන වැටුණා. ආහාර වර්ජනයෙන් පුදුමාකාර ශරීරයට දුක් දුන්න. දවසටම එක හාල් ලැටයක් එක අබෑටයක් දිවාග තියාගෙන ආහාර වර්ජනය කරා. දින ගණන් සමහර දවස්වලට පාත්තරයට වැටෙන දේ පමණක් ආහාර කරගත්තා. හැබැයි කවම දාවත් උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබුණ කියලා කවදාවත් ඒත් කිව්වෙනේ. ඊළඟට මතක් වුණා පුංචි කාලේ නම් තියෙන දවසේදා මහාපුරුෂ ලක්ෂණ දිහා බලලා ඒ කාන්තයෙන් බුදුවෙනවා කියලා මම එදා කියපු ප්‍රකාශෙත් මතක් වුණා හොට. කොන්නඥ කියන තාපසයන් වහන්සේට ඔහුට විශ්වාසය ඇති වුණා එහෙම නං ඒ කාන්තෙන් උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ඇති. උන්වහන්සේ මාර්ගය හොයාගන්න ඇති. ඒ නිසයි අපිෝ මේ හොයාගෙනාවේ. හැබැයි අරහත අනිත් හතර දෙනාට වප්ප බද්ධිය මහානාම අස්සජී කෙන ඒ අයට තාම ටික ටික සැකතියෙන. මනුස්ස ලෝකින් එක්කෙනෙක් හරි උන්වහන්සේව පිළිගත්තා. එදා ඇසල පුන් පොහෝ දවස බුදුරජාණන් වහන්සේදා හවස් වරුවේ සියලු බුදුරජාණන් වහන්සේලා ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන ඒ අවිධහිත භූමියට මේ පස් දෙනාම එකතු කරගෙන ඊට ටිකක් ඉදිරියට ගිහිල්ලා පිංහතුන ඉසි පතන මීගද මේ සමහර තැන් සමහර ස්ථාන මේවා අහම්බෙන් වුණා වගේ අපිට පෙවුනට මේ ලෝකෙ මහා පුදුම ස්ථාන සමහර සිදුවීම් සමහර භූමි බුදුවරු වෙනුවෙන්ම පහළවෙන ස්ථාන භූමි ගැන ධර්මය සඳහන් වෙනවා. හැම බුදු කෙනෙක්ම අත් නොහැර පරිහරණය කරන අවිධහිත ස්ථාන ගැන ධර්මය සඳහන් වෙනවා. ඉසිපතන මිගදායි භූමිය කියන්නේ එවැනි පූජනීය භූමිය. හැම බුදු කෙනෙක් මත් නොහැර පරිහරණය කරන තැන. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම සේවනය කරන තැන. පිංහතුනී සියලු බුදුරජාණන් වහන්සේලා ප්‍රථම දේශනාව දේශනා කරන්නේ ධම්ම චක්ක දේශනාවෙන්මයි. ඒ නිසා මේ දම්සක් පැවතුන් සූට්‍ර දේශනාවත් අවිධහිත දේශනාවක් හැටියට හඳුන්නන. එහෙම නම් මීට පෙර මේ කල්පෙ කකු සඳ බුදුරජාණන් වහන්සේ කෝනාගමන කාශ්‍යප ඒ පෙර බුදුරජාණන් වහන්සේලාවෙන් අනාගතයේ මෛත්‍රී බුදු හාමුදුරුවවෙන්න පුළුවන්. මේ හැම බුදු කෙනෙක්ම අතීතය පහළවෙච්ච වර්තමානයේ අනාගතයේ මේ සියලු බුදුවරු ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන්නේ අද අපි හඳුන්නන ඉසි පතන මිගදාය කියල හඳුන්නන ඒ භූමියේ එතනම වැඩ සිටිමින්මයි. ඊළඟට ඒ දේශනාව දේශනා කරන්නෙත් හැම බුදු කෙනෙක්ම ධම්මචක්ක දේශනාවෙන් මයි කියනවා දේශනා ආරම්භ කරන්න. එහෙමනගේ දේශනාවත් අවිධහිත දේශනාවක්. ඒ දේශනාව සිදුකොට වදාලේ භූමියක් අවිධහිත භූමියක්. බුදුවරුවත් නොහැර ප්‍රථම ධර්ම දේශනා කරන භූමිය. එදා බුදුරජාණන් වහන්සේ ඇසල පුන් පොහෝ දවස මේ පස් දෙනාම හවස්වරුවේ එකතු කරගෙන එතනට වැඩම කරලා මේ පස් දෙනාම ඉදිරියෙන් වාඩි කරගෙන බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්න සූදානන් වෙනකොට භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලවට දස දහසක් ලෝක දහතුවේ දෙවුරු ප්‍රීතිගෝසා කරනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කේ දේශනා කරන්න සූදානන් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කේ දේශනා කරනවා. අපිත්‍යම් බණහන්න අපිත්‍යයක් භූමාටු දෙවියන්ගේ හන්ඩට චාතුම් මහාරාජික දෙවියන් ඒ හන්දට යාම තුසිත නිම්මාන් රති පරනිම්මිත වසවර්ති. බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම ඔය විදිහට ඉහලට අකනිටා බඹලව දක්වාම දෙවුරු ප්‍රීතිගෝසා කර සාධු කාරදිදී දෙවියන් අහසේ පිරිලා ඉතිරිලාගයා කෙනු. දස දහසක් ලෝක දහා තුළ දෙවිවරු අහසේ පිරිලා ඉතිරිලා ගියා එදා ධම්ම චක්ක දේශනාව ශ්‍රවණය කරන්න. මනුස්ස ලෝකෙන් පස් දෙනයි. දැන් ඔබ හිතෙන් හිතාගන්න එදා ඉසිපතන මිගදාය භූමිය මුවන්ට අබේ භූමියක් වෙච්ච භූමිය මිගදාය කියලා කියන. ඉසි පතන කියන නම යෙදෙන්නේ
අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් පසේ බුදුවරු 500ක් වැඩ හිටියකිනවා. ඔය ඉසිගිලි සූත්‍රය සඳහන් වෙනවා පසේ බුදුවරු ගැන. ඒ පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා ධර්ම සාකච්ඡා කරන්න අහසින් වැඩම කරනවා කියන ඒ භූමියට. ඒ ඉසි පතන ඉසිවරයන් වහන්සේලා පතනය වෙන භූමිය. බුදු කෙනෙක් පහළ වුණා කියලා මේ කාරණය දැනගනිද්දි පසේ බුදුවරු ඒ ලෝකෙ වැඩඉන්නේ. ඒ පසේ බුදුවරු අහසේම පළගක් මැදගෙන තේජෝ කසිනයට සමවැදිල පිරිනිවන් පෑව. ඒ පසේ බුදුරජාණන් වහන්සේලාගේ දේහ අහසේ ආදාහනය වෙලා ධාතුන් වහන්සේලා පහලට පතනය වුණා කිය. පසේ බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා පතනය වෙච්ච භූමිය ඉසි පතන කියල හඳුන්නනවා. ඔය වගේ නං ගණනාවක් මේ ඉසි පතන නම යෙදිච්ච ඊළඟට මිගදායි මුවන්ට අබේ භූමිය වෙච්ච තැන. ඔය වගේ ඒ නං යෙදිච්ච ආකාර ගැන ඉතිහාස පොත්වල තියෙනවා. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ එදා මනුස්සලෝකෙන් 5 දෙනයි. කොන්නඥ වප්ප බද්ධිය මහානා මස්සජී. දෙවියන් අතරින් කෝටි ගණන් දේශනාවේ උදාහරණයකට තියෙනවත් දෙවිවරු අහසේ මේ සහ විශාල අහසේ ඉන්දි කඩු තුඩක් තරං ඉතා සියුම් දිවිය ශරීර මවාගත්තකෙන අහස ඉඩ නැතුව ඒ තරං අහස දෙවියන්ගෙන් පිරුණ දස දහසක් ලෝක දහ තුළ දෙවුරු අහස පිරිලා ඉතිරිලා බණයහුව. බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනා ඉදිරියේ සියලු බුදුවරු දේශනා කරන දහම් ගඟ ලෝකයට විවර කරපු ප්‍රථම දේශනාව ධම්මචක්ක දේශනාව දේශනා කරා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා යෝචායන් කාමේසු කාමසු කල්ලිකානුයෝගෝ. මේ විදිහට කාමසු කල්ලිකානුයෝගේ අත්ත කිල මතානුයෝගේ මෙන්න මේ දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදා වාර්යෂ්ඨායක මාර්ගය හොයාගත්තා. උන්වහන්සේ චතුරාරි සත්‍යය සත්‍යඥාන කෘත්තිඥාන කෘතඥාන වසයෙන් තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධ කරගන්න ක්‍රමය බොහෝම පරම ගහම්බීර විදිහට බුදුමුවින් දේශනා කරන්නට යෙදුණ. ඒ දේශනාව අවසන් වෙද්දිම කොන්නඥයන් වහන්සේගේ හිත සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාසකින ත්‍රිවිධ සංයෝජනයන්ගේ මිදිලා සෝතාපන්න ඵලයට පත් වුණා. බුදුරජාණන් වහන්සේට වැටහුණා. උන්වහන්සේ අඥ්ඥාසි වතබෝ කොන්නඥෝ කොන්නඥන් වහන්සේට අවබෝධ වනා කොන්නඥන් වහන්සේට අවබෝධ වනා කියල බුදුමුවින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වෙලාවේ ඒ දේශනාව දේශනා කරද්දි දස දහසක් ලෝක දහතුවලට ආලෝක දහරා විහිදුනා කෙන දෙවියන්ගේ දේවානු භාව ඉක්මවාගිය. ආලෝක දහරා ලෝකෙ පැතිරිලාගිය. මේ ලෝකෙ ආශ්චරයමත් සිදුවීම. බුදු කෙනෙක් ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරද්දී මහා ගණ අන්දකාරය පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වුණා. අහසේ දෙවුරු ප්‍රීතිගෝසා කර අපපතිවත්යන් ශ්‍රමණයනවා බ්‍රාහ්මණයනවා දේවේනවා මාරේනවා කේනචිවාලෝකස්මි. මේ දේශනාව නම් මේ ලෝකෙ වෙන කිසිම දෙවියෙකුට බ්‍රහ්මයකුට මාරයකුට ශ්‍රමණයකුට කාටවත් කරන්න බෑ. ලෝතුරා බුදු කෙනෙක්මයි මේ දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කේ පැවැත්තුවා කියලා බූමාටු දෙවියන් ප්‍රීතිගෝසා කරද්දී හඬට චාතු මහාරාජික දෙවුරු ඒ හඬට යාම දෙවුරු ඒ හඬට තුසිතය නිම්මාන් රති මේ විදියට ඉහල ඉහලට අකනිටා බඹලෝ දක්වා දෙවුරු ප්‍රීතිගෝසා කරමින් සාධකාර දෙන්න පටන්ගත්. සාධකාරය අකනිටා බඹලොව දක්වාම විසිරිලාගේ එදා ඇසලපුන් පොහෝ දවසේ. පිංගතුනි ඔය අසිරිමත් සිදුවීම් සියල්ල සිහිපත් කරගන්න. ඒ වගේම 18 කෝටියක් දෙවුරු ඒ දේශනාව අවසානය මාර්ග පල් ලැබුව කියලා සඳහන් වෙනවා. බලන්න මනුස්සලෝකෙන් කොන්නඥයන් වහන්සේ පමණක් සෝවාන් වෙනකොට දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ග පල්ලපු උතුම් දේශනාව ධම්ම චක්ක දේශනා. තේ නිසා ඇසලපුන් පොහෝ දවස මුල් කරගෙන ඒ උතුම් තුනුරුවන් පහළ වෙච්චේ ඒ උතුම් ධම්ම චක්ක දේශනාවත් ඒ දේශනාව සඳහන් වෙන ඒ උතුම් චතුරාරි සත්‍යය සත්‍යඥාන කෘත්තිඥාන කෘතඥාන වසයෙන් අවබෝධ කරගන්න. ඔබ හැම දෙනාම අධිෂ්ඨානය කරගන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපේ වාසනාවට අපිට බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක මෙහෙම බණපදයක් හරි අහන්න වාසනාව ලැබුණ. තෙරුවන් සරණ යන්න වාසනාව ලැබුණ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයම් බවට පත්වෙන්න අපිට වාසනාව ලැබුණ.
අපටත් ඒ උතුම් චතුරාර් සත්‍ය ධර්මය සත්‍යඥාන කෘත්‍යඥාන කෘතඥාන වසයෙන් අවබෝධ කරගෙන මේ භයානක සසරෙන් මිදන්න වාසනාවම ලැබේවා 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 කිය අධිෂ්ඨානය හැම දෙනාම තමන්ගේ හිත්තුල ඇති කරගන්න තින් ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකා සට්හාචිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනං ආකා සට්හාචිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාචිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.